පාස්කු ඉරිදා ඛේදවාචකය ඒ පිළිබඳව පත් කරපු කොමිසම එහිදී අනාවරණය වුණු කාරණා ඒ කොමිසමේ වාර්තාව හරියට කතාබහට ලක් වුණා ගෙවි ගිය දවස් කිහිපෙම. අද පත්තර සියල්ලම ප්‍රධාන ශීර්ෂ පාඨය ඒ වාර්තාවේ අන්තර්ගතය පිළිබඳවයි. ඔබට සවිස්තරාත්මකව ගැන කියන්න දිගු වේලාවක් මා ගන්නවා. මොකද මේ කතාව පිළිබඳව සමස්ත රටක්ම ඉතාම සංවේදී ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙන දේවල් පත්තර සියල්ලෙන්ම පුටාගෙන ඔබට කියන්න සූදානම්. එක් පත්තරයකින් අපි දිගු වාර්තාවට යමු. අනිත් පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ අනු ශීර්ෂ පාඨ ඔස්සේ ඒ ගැන ඔබ දැනුවත් කරන ආකාරයත් නියත ලෙසම ඔබට කියන්නට ආද සූදානමි. මේ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය පාස්කු ඉරිදා ඛේදවාචකය මෛත්‍රී රනිල් ප්‍රමුඛ රාජ්‍ය වග කිය යුතුයි අජන්ත කුමාර අගල කඩලියන්. මෛත්‍රීට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු දාන්න ඕනේ. රනිල්ගේ ලිහිල් කමින් නිසි පියවර ගන්න බැරි වුණා. රිෂාඩ්ට දණ්ඩ නීති යටතේ නඩු හිස්බුල්ලා අන්තවාදයේ වපුරන්න උදව් දීලා බොදු බලසේනා තහනම් කළ යුතුයි. ජාතික ආරක්ෂාව පසකලා සංවිධාවට තැන දීලා බෞද්ධ අන්තවාදයෙන් මුස්ලිම් අන්තවාදයට තල්ලුවක්. විශේෂ කාර්යබලකායේ ලතීෆ් ගැනත් ප්‍රශ්නයක්. දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පරීක්ෂණයක්. මාවනැල්ල බුදු පිළිම කැඩුවේ සහරා නියෝගයෙන්. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් ඇති වූ ඛේදවාචකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ වගකිය යුතුයයි පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත් වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතනය විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීමයයිද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 වෙනිදා සිට 21 වෙනිදා දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමති ධූරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ IS තර්ජනයට මඟ පෑදූ බවත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යයි කොමිසම සඳහන් කර තිබෙනවා. එබැවින් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය කෙරේ දැක් වූ ලිහිල් ප්‍රවේශය එවකට රජයේ ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත් වීමට ප්‍රධාන හේතුවක් බවද කොමිෂන් සභාව පෙන්වා දී තිබෙනවා. ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදයේ ගොඩනැගීමට ඒ පහසුකම් සපයන්නක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන්ට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහය සඳහා විධිවිධාන යටතේ අපරාධ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා සලකා බැලිය යුතු බවද වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. මේ අතර නැගින්ද පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන MLAM හිස්බුල්ලාගේ ක්‍රියාකලාපය කාත්තන්කුඩි ප්‍රදේශය තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීමට පහසුකම් සපයන බවද කොමිසම නිරීක්ෂණය කර ඇතැයි සිය වාර්තාවේ දක්වා තිබෙනවා. 2015 සිට රාජ්‍යයේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී නැති බවත් ඒ වෙනුවට ජාතික සමගිය හා සංවිධාවට ප්‍රමුඛත්වය දී ඇති බවත් කොමිසම පෙන්වා දෙනවා. ආගමික අන්තවාදයට එරෙහිව සටන් කිරීමට රජය නිසි පියවර නොගත් බවට කොමිසම හමුවේ සාක්ෂි දුන් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇතැයිද එම වාර්තාවේ සඳහන්. IS සහ ඉස්ලාමීය අන්තවාදය හා වෙනත් ආකාරයේ අන්තවාදය හේතුවෙන් රට මුහුණ දී ඇති තර්ජනයේ විශාලත්වයේ නිසි ලෙස වටහා ගැනීමට රජය අපොහොසත් වී ඇති බවත් ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර විශ්වාසයේ බිඳවැටීම හේතුවෙන් එය තවත් උග්‍ර වූ බවත් කොමිසම පෙන්වා දී තිබෙනවා. බුද්ධ්‍යංශ අතර ඇති වූ තරංකාරීත්වයේ ප්‍රතිඵලය වැදගත් බුද්ධි තොරතුරු බෙදා ගැනීමට අපොහොසත් වී ඇතැයි යයිද එහි දැක්වෙනවා. ආකාරයක්ෂම රජය 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ ප්‍රහාරය සඳහා ප්‍රධාන සාධකයක් වූ බවද කොමිසම සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
රට තුල පවතින ඉස්ලාම් අන්තවාදයේ හරය තෞහිද් මතවාදයේ බවත් මුල් අවදියේ කළමනාකරණය නොකළ බෞද්ධ අන්තවාදයේ විසින් ඒ තවදුරටත් පැසවීමට ලක් කරන බවද කොමිසම පෙන්වා දෙනවා. අකර්මණ්‍ය වූ රජයේ වනාහි සහරාන් ඇතුළු කණ්ඩායමට ප්‍රහාර හෙළ කිරීමට හිමි වූ අනගිතම අවස්ථාවක් ලෙස සැලකිය හැකියයිද කොමිසම් සභා වාර්තාව පෙන්වා දෙනවා. මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් යහපාලන රජයේ පිහිටුවීමේ හා පවත්වාගෙන යාමේදී නිරූපණය කරන ලද වැදගත් භූමිකාව IS සංවිධානයෙන් එල්ලවන තර්ජන කෙරෙහි රජයේ ප්‍රතිචාරය හැඩගැස්වීමට ඉවහල් වී ඇති බවද කොමිසම් සභා වාර්තාවේ සඳහන් වෙනවා. 2014-2015 අතර කාලය තුල IS සංවිධානයේ සමග සම්බන්ධ වීමට ලාංකිකයන් 32 දෙනෙකු සිරියාවට ගොස් ඇති බව හිටපු ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දැන සිටියද මෙම තර්ජනය මැඩ පැවැත්වීමට මනා සම්බන්ධීකරණයකින් යුත් උත්සාහයක් දරා නැතැයිද එහි සඳහන් වෙනවා. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු ලෙස කටයුතු කළ වහබ්බාදියා වන සහරාන් 2009 සිට කාත්තන්කුඩි ප්‍රදේශයේ ආගමික දේශන පවත්වමින් ඉස්ලාම් අන්තවාදයේ පතුරවමින් සිට ඇති බවද කොමිසම් සභාව පෙන්වා දෙනවා. බොදු බල සේනා සංවිධානයේ තහනම් කළ යුතු බවටද කොමිසම් සභාව නිර්දේශ කර තිබෙනවා. මේ අතර ගල්ගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිසම නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමික් සංවිධානය ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධානද වහබ්බාදයේද තහනම් කළ යුතු බව කොමිසම නිර්දේශ කර තිබෙනවා. 2016 සිට 2019 දක්වා කාලය තුළ ඉස්ලාමීය අන්තවාදයේ තර්ජනයට මුහුණ දීමට ප්‍රමාණවත් හා ඵලදායී පියවර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බවද කොමිසම පෙන්වා දෙනවා. 2019 අප්‍රේල් 21 වෙනිදා සහරාන් ඇතුළු කණ්ඩායම නිවාස කුලියටගෙන අප්‍රේල් 17 වෙනිදා ඔප්තු බැලීම කර ඇතැයිද එහි සඳහන් වෙනවා. කාරණා ගණනාවකින් යුක්ත සටහනක් ඔබ මේ පිළිබඳව අවධානයෙන් හිටියේ. ඒ හින්දා සවිස්තර වාර්තාවකයි පත්තරයෙන් යෙදුනේ. එහෙමනම් ලංකාදීපෙන් සවිස්තර වාර්තාව ඔබට කියවුවා. මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මේ විදිහටයි නිර්දේශ කරන්නේ. ඒවා අනිත් පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨ වලට අනු ශීර්ෂ පාඨ ඔස්සේ අරන් එන්නේ කොහොමද කියලා දැන් බලන්න අපි සූදානම්. මේ ඔහොම බලන්න අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. 2019 අප්‍රේල් මාස 21 වෙනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාවේ වාර්තාව මෛත්‍රී පත් කළ කොමිසමෙන් මෛත්‍රීට චෝදනා. හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ඇතුළු පිරිසකටත් චෝදනා. සාරාන් හෂීම් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඍජුවම මෙම ප්‍රහාරයට සම්බන්ධයි. වහබ්බාදී විද්වතුන් විසින් සිදු කරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතුයි. බොදු බල සේනාව තහනම් කළ යුතුයි. හිටපු අමාත්‍ය රිෂාඩ් සම්බන්ධයෙන් වන තඹ කර්මාන්ත ශාලාවට අදාළව කරුණු අල්ලාස්සෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කළ යුතුයි. සියලුම තෞහිද් සංවිධාන වහබ්බාදී සංවිධාන වන බැවින් ඒවත් තහනම් කළ යුතුයි කියලා අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ඔස්සේ වාර්තාව අරන් ඇවිල්ලා තියෙනවා. මේ ඔහොම බලන්න අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න මෛත්‍රීට අපරාධ චෝදනා. සියලු ආගම්වල ප්‍රකාශනයන් නියාමනයට, සමාජ මාධ්‍ය ප්‍රකාශන අධීක්ෂණයට, හේමසිරිට පූජිත්ට සිසිර මෙන්ඩිස්ට නිලන්ත ජයවර්ධනට නන්දන මුණසිංහට එරෙහිව අපරාධ චෝදනා. බොදු බල සේනා, ජමාතේ ඉස්ලාම් වැනි අන්තවාදී සංවිධාන තහනම් කරන්න. මුහුණු ආවරණය වන ඇඳුම් පොදු ස්ථානවලට තහනම් කරන්න. ආගමික පදනම් මත දේශපාලන පක්ෂ ලියාපදිංචියේ තානවට බදුදීන් සහ තඹ කම්බල ගැන පරීක්ෂණ අල්ලස් කොමිසමට කියලා බුද්ධික සමරවීර ඇතුළු පිරිසක් අද මෞබිම ප්‍රධාන ශීර්ෂ පාඨයට වාර්තා කරලා තියෙනවා. ඊළඟට මේ අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය. පාස්කු ප්‍රහාරය මෛත්‍රී හේමසිරි පූජිත් රිෂාඩ් සිසිරසා නිලන්තට අපරාධ නඩුවක් ගොනු කළ හැකිද සොයා බලන්නේ පාස්කු කොමිසම නීතිපතිට නිර්දේශ කරයි. 440කින් සාක්ෂි විමසලා පාස්කු වින්දිතයන්ගේ නඩු ඇසීමට විශේෂ අධිකරණයක් දිනපතා නඩු ඇසීමටත් නිර්දේශ. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දේපල රාජසන්තකයි. මියගිය අයට මිලියන 2ක තුවාල ලැබුවන්ට ලක්ෂ 5ක වන්දියක්. මාවනැල්ලේදී වෙඩි වැදුණු තස්ලීම්ට රජයේ වියදමින් බ්‍රිතාන්‍යයෙන් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව ලබා දීම.
ජනපති විදේශගත වූහොත් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කිරීම අනිවාර්යයි. මෙතනත් තියෙනවා පොදු ස්ථානවල මුහුණු ආවරණ පැනදීම තහනම්. ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජනපති යටතට හදිසි නීතිය පැනවීමකින් තොරව හමුදාව කැඳවීම මේ නිර්දේශ ඒ විදිහට අද දිවයින පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඔවයි අද සියලු දෙනාම බොහොම උනන්දුවෙන් බලාගෙන සිටි අද අදාළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ එළියට ඇවිත් තියෙනවා.